ජාතික රෝහලෙන් කොවිඩ් රෝගීන් හමුවේ. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1083ක් දක්වා ඉහළට. පහ ශිෂ්‍යත්ව විභාගයේ සියලු මධ්‍යස්ථාන විෂ බීජහරණය කෙරේ. විභාගයේදී සිසුන්ට සුවිශේෂී සහනයක්. මේ විභාගයේ සහනයක් ලබා දීලා තියෙනවා. ළමන්ගේ මානසික මට්ටමත් වයස මට්ටමත් බලලා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන කතානායකට 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කියයි. පාස්කු ප්‍රහාරයට පෙර දින පොලිස් හදිසි සැලසුම් ක්‍රියාත්මක කර නැහැ. පූජිත් පාස්කු කොමිසමේදී පිළිගනී. සිරස්තර from Other Derana. This is Other Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කොළඹ ජාතික රෝහල සහ දික්කෝවිට දීවර වරායේ කොවිඩ් ආසාදිතයන් සිටින බව අද වාර්තා වුණා. ජපුර සරසවියේ උපකුලපතිවරයා පවසන්නේ සිසුවියකට කොවිඩ් බැලඳී ඇති බවට තහවුරු වීමෙන් පසු කළමනාකරණ පීඨයේ දැනට නේවාසිකාගාරවල සිටින සිසුන්ට එම ස්ථානවලින් බැහැර නොයන ලෙසට උපදෙස් දුන් බවයි. ඒ අතර අද වන විට හඳුනාගෙන ඇති මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1083ක්. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් ගණන අද වන විට 1083ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් අවසන් ආසාදිතයන් 14 දෙනා වාර්තා වුණේ ඊයේ රාත්‍රියේදී. ඒ අතරින් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වන අතර සෙසු ආසාදිතයන් 13 දෙනා මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අපි සියලුම පළවෙනි ආශ්‍රිතයන් සහ සැක කරන තවමත් කොවිඩ් ආසාදනය නොවුනත් කොවිඩ් ආසාදනය විය හැකි අයවලුන් අපි මේ වෙනකොටත් ලයිස්තුගත කරලා අපි බොහොම සුපිරික්ෂාකාරව ඔවුන්ට මේක වැළදෙයිද කියලා බලාගෙන ඉන්නවා ඔවුන් ආශ්‍රය කරපු ක්‍රමවේදයන් වලට අනුව. ඊටත් වැඩිය වැදගත් වෙන්නේ මේ දෙවනි ආශ්‍රිතයන් සහ තෙවනි ආශ්‍රිතයන්. මොකද සමහර විට දෙවනි ආශ්‍රිතයා තුන්වෙනි ආශ්‍රිතයා වෙද්දී ඒකට දන්නේත් නැතුව ඇති මෙහෙම එක්කෙනෙක් සම්බන්ධ වුණා කියලා. අපිට හොඳ දැනුමක් තිබෙනවා. සමහර අයවලුන්ට අපි මේ අවස්ථාවේදී දැනුම් දීලා තිබෙනවා. ඔබ යම්කිසි ආකාරයෙන් ආසාදින වීමට හැකියාවක් තිබෙනවා. ඒකින්ද හොඳට සුපරීක්ෂාකාරව සිටින්න, ඔබ නිරෝධායන වෙලා සිටින්න කියන කතාව ඔවුන්ගේ ඇහුවම ඔවුන් කියන්නේ මම කොහෙන් ආවද දන්නේ නැහැ. අපි නම් කිසිම ආකාරයක සම්බන්ධ වුන්නේ නැහැ කියලා. නමුත් අපිට සොයාගෙන ගියාම තේරෙනවා ඔවුන් දෙවෙනි හෝ තෙවෙනි ආශ්‍රිතයෙක් හැටියටයි අපගේ ක්‍රමවේදයේ අපිට හඳුන්වන්න පුළුවන්. මෙතෙක් හමුුණ හැම එක්කෙනාටම යම්කිසි ආශ්‍රිතභාවයක් තිබිච්ච බවට අපිට මේ වෙනකොට තහවුරු වෙලා තිබෙනවා. මේ අතර පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය අද පෙරවරුවේ පැය කිහිපයකට తాවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන්ට සිදු වුණා. ඒ 4 වෙනිදා එම රෝහලට ඇතුළත් කළ එම දැඩි සත්කාර ඒකකයේම සේවය කළ හෙද්දියකගේ දියණියට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් රෝහල් වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ ඇගේ මවද ඇතුළුව දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය වෛද්‍යවරුන් සහ රෝගීන් ඇතුළු 15 දෙනෙකු රෝහල තුළම නිරෝධායනයට ලක් කර PCR පරීක්ෂණ සිදු කළ බවයි. දැඩි සත්කාර ඒකකයේ වැඩ කටයුතු දැන් යථාර්ථයට පත් වෙලා තියෙනවා. ප්‍රතිකාර කටයුතු අපි සාමාන්‍ය විදිහට කරගෙන යනවා. කිසිම බයක් ඇති කරගත යුතු නැහැ කිසිම කෙනෙක්. සියලුම සේවක මහතුන් සහ රෝගීන්ගේ PCR පරීක්ෂණ කරා වාද පරීක්ෂණ සඳහා අදාළ ස්ථානවලට යොමු කරා. ආසාදිත සිසුවිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන තෙවන වසර ශිෂ්‍යාවක්. ගංගොඩවිල ප්‍රදේශයේ පෞද්ගලික නවාතැනක මෙම සරසවි සිසුවිය රැඳී සිටි තිබුණා. ඇය සමග තවත් සිසුවියන් දෙදෙනෙකු එහි සිටි තිබෙන අතර ඉන් එක් සිසුවියකගේ පුංචි අම්මා සේවය කර තිබුණේ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ. ඒ සම්බන්ධයෙන් දැනගත් වහාම පානදුර රෝහලින් PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට කටයුතු කරන බවයි ආසාදිත සිසුවියගේ සහෝදරිය සඳහන් කළේ. නංගි මැනේජ්මන්ට් එකේ දැන් තර්ඩ් එකේ ඉන්නේ. මෙයා දෙවෙනි බයනවා ගෙදර. ඇවිල්ලා ඉරිද තමයි දැනගන්නේ ගම්පහ මෙහෙම කොරෝනා තියෙනවා කියලා. දැන් අහලුවසන එයාගේ පුංචිට පොසිටිව් කියලා කිව්වා. යාළුවා. මේ පුංචිට පොසිටිව් වුණාට පස්සේ ඉතින් අපිට සැකයිනේ. එයාගේ යාළුවට ඒ වෙනකම් කරලා තිබ්බ නැහැ දීපිලා. ඒ ඉතින් අම්මා හොස්පිටල් එකේ සිම්ටම්ස් නුත් තිබ්බේ නැහැ. අන්දරේ PCR කරා. කරාට පස්සේ දැන් පොසිටිව් කියලා ආවේ. ආසාදිත සිසුවිය අන්ගොඩ ජාතික බවන රෝග විද්‍යායතනයේ දෙමු කරන අතර පානදුර හිරණ ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිටින සෙසු සමාජිකයන්ගේ PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අද සිදු කෙරුණා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලේන්ගේ මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨයේ දැනට නේවාසිකාගාරගතව සිටින සිසුන්ට එම ස්ථානවලින් බැහැරව නොවන ලෙස උපදෙස් දුන් බවයි. ඒ අනුව ඇයගේ මිතුරියන් දෙදෙනෙක්ගෙන් එක් අය දියණියක් අපි අද දින කළුබෝවිල රෝහලේ PCR පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. නමුත් අනිත් දියණිය ගම්පහ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් ඇය දැනට නිවෙස් බලා ගිහිල්ලා තියෙන නිසා ඒ නිසා අපි ඉල්ලීමක් කරා ඇයගේ PCR වාර්තාව හැකි ඉක්මනට අපිට ලබා දෙන්න කියලා. මේ දියණිය පසුගිය 5 වෙනිදා සහ 6 වෙනිදා තීරණ විද්‍යා අධ්‍යනාංශයේ සහ කළමනාකරණ පීඨයේ ඇසෙස්මන්ට් ටෙස්ට් දෙකකට සහභාගී වෙලා තියෙනවා. ඒ අනුව අපි ඇයගේ සමීපතම ආශ්‍රිතයන් විදිහට 53 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව මේ ශිෂ්‍යාව විසින් ඉතා ළඟින් ඇසුරු කරන තවත් ශිෂ්‍යාවන් දෙදෙනෙකුත් අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ සියලු දෙනාගේම PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා යම් ක්‍රමවේදයක් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ශිෂ්‍යාවට මිතුරන් සිටිය හැකි කළමනාකරණ පීඨය තුල ඒත් එක්කම මේ අපේ නේවාසිකාගාරවල දැනට කළමනාකරණ පීඨයේ ප්‍රධාන වශයෙන්ම රැඳී සිටින්නේ පිරිමි ශිෂ්‍යයන් ඉතාම සුළු ප්‍රමාණයක්. එය ආසන්න වශයෙන් ශිෂ්‍යයන් 20ක් විතර වගේ ප්‍රමාණයක් අපි මේ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරය තුල සිටින ශිෂ්‍යයන්ව නිරෝධායනයට අපි යටත් කරලා තියෙනවා. අපි මේ අවස්ථාවේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න කැමති තීරණ විද්‍යා අධ්‍යනාංශයේ 3 වන වසර ශිෂ්‍යයන්ගෙන් ඔබ දැන් මේ වෙනකොට නිවෙස් වලට ගිහිල්ලා සිටිනා නම් සංචාරණ ක්‍රියාවලිය සීමා කරලා ඔබේ නිවස තුළම සිටින්න. ඔබ විශ්වවිද්‍යාලයේ අසල නවාතැන් පොලක සිටිනවා නම් ඒ නවාතැන් පොල තුළම සිටින්න තනිව නිවසේ නිරෝධානය වීම තමයි මේ මොහොතේදී කළ හැකි විශිෂ්ටතම සේවය වෙන්නේ. කොළඹ රිච්වේ ආර්ය ලමාරුහලේ ප්‍රතිකාර ලැබූ මාස 9ක් පමණ වයස සිටි බිලඳෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු අතර එම වාට්ටුවේම සේවය කළ බොරැල්ල ප්‍රදේශයේ නේවාසිකව සිටි සෞඛ්‍ය කාර්ය සහායිකාවකටද වෛරසය ආසාදනය වී ඇතැයි අද හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශය සඳහන් කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වූ ඇය බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ සිල්මාතා ආරාමයක නේවාසිකාගාරයක රැඳී සිට තිබෙන අතර මාසයකින් පමණ පොළොන්නරුව ප්‍රදේශයට ගොස් නැති බවයි. ඒ අනුව ඇය රැඳී සිටි සිල්මාතා ආරාමයේ සිල්මාතාව ඇතුළු ආශ්‍රිතයන්ගේ නිරෝධායන කටයුතු සහ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඇය නේවාසිකව සිටින ඒ නේවාසිකාගාරයට අපි පැමිණියා. මෙහි තවත් ඇය සමග 5 දෙනෙක් කාන්තාවන් සිටින විවිධ ස්ථානවල රැකියා කරන ඔවුන්ව නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් විසින් කෑම සපයා ගන්නා ලද බත් කඩය, ඒ වගේම එළවලු ගන්නා ලද එළවලු කඩය සහ අවට නිවාසවල අයගේ PCR පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතිනවා. මෙතර කොළඹ රිච්වේ ආර්ය ලමාරුහලේ අගෝස්තු මාස සිට ප්‍රතිකාර ලබන තවත් බිලඳෙකුගේ පියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ ඔහු සම්බන්ධයෙන් සිදු කළ පළමු PCR පරීක්ෂණයෙන්. කෙසේ වෙතත් දෙවන PCR පරීක්ෂණයෙන් ඔහුට වෛරසය ආසාදනය වී නැති බව අද තහවුරු වුණා. මේ අතර කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයෙන්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය තහවුරු කරනවා. එම රෝහලේ සුළු කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුටද කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් 3 වන වාට්ටුව සහ 69 වන වාට්ටුවත් එක් ශල්‍යගාරයකුත් තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යරාජ මහත්මිය අද දිනේට සඳහන් කළා. මේ ආශ්‍රිතයින් අතර ගම්පහ දිස්ත්‍රික්කය වගේම කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වෙනවා. කොළඹ කියන්නේ ජනගහනය ඉතාමත්ම වැඩි දිස්ත්‍රික්කයක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි දන්නේ නැහැ තව කොයිතරම් රෝගීන් සිටියද කියලා. අපි තවමත් ආශ්‍රිතයිනුත් හඳුනා ගනිමින් පවතින්නේ. එතනින් 1034ක් එම ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් සහ එතන කාර්ය මණ්ඩලයේ අනිත් අය අතරින් අපි හොයාගත්තු රෝගීන්. ඒ වගේම ඔවුන්ගේ ඉතාමත්ම සමීප ආශ්‍රිතයින් අතරින් රෝගීන් 46 දෙනෙක් අපිට වාර්තා වෙලා තියෙනවා. තව 3 දෙනෙක් ඉන්නවා. හරියටම තියෙන සම්බන්ධතාවය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් විමර්ශනය කරමින් සිටිනවා. මෙතර දික්කෝවිට දීවර වරායේ අද තාවකාලිකව වසා දැමීමට බලධාරීන් දීවරගෙන තිබෙනවා. ඒ පසුගිය 8 වෙනිදා මෙම වරායෙන් මුහුදුගේ බහුදන දීවර යාත්‍රාවක සිටි අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. අදාළ ආසාදිතයා හලාවත අඹකන්දවිල පදිංචි 27 හැවිරිදි අයෙකු වන අතර තවත් දීවරයන් 5 දෙනෙකු සමග මුහුදේ සිටියදී උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් යලි දිවයිනට පැමිණ රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් වී තිබුණා. අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙන අතර මේ හේතුවෙන් යාත්‍රාවේ සිරිසෙසු දීවරයන් 5 දෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණා. සෞඛ්‍ය අංශය සඳහන් කළේ මීට පෙරත් හලාවත අඹකන්දවිල ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හඳුනා ගැනුණු අතර මෙම නව ආසාදිතයා මුල් ආසාදිතයා සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇති බව අනාවරණ වී ඇති බවයි. අඹකන්දවිල ප්‍රදේශයේ පළමු ආසාදිතයා සමග ළඟින්ම ඇසුරක් තිබුණු පුද්ගලයෙක් දෙවනි ආසාදිතයා විදිහට වාර්තා වෙනවා. ඔහු දීවරයා මුහුදේ ඉඳිද්දි තමයි යම් රෝග ලක්ෂණ පහළ වීම නිසා දික්කෝවිට වරායට
පලාවට ඇවිල්ලා එතනින් PCR පරීක්ෂණ කරලා මේ වෙද්දි තහවුරු වෙලා තියෙන රෝගියෙක් කියලා. පලාවත අඹකන්දවල ප්‍රදේශයේ රෝගියා සහ ඔහුගේ ආශ්‍රිතයින් සහ ඔහු සමග ගනුදෙනු කරපු පුද්ගලයන් අපි මේ වෙද්දි සාර්ථකව අඳුනගෙන තියෙන නිසා තවදුරටත් ඉදිරියට පැතිර යාමේ අවදානමක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවයක් මේ වෙනකොට ඇති වෙලා නැහැ. වසංගත රෝග විද්‍යාංශයේ තත්ත්වවලට අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයන් ගණන 4524ක්. ඒ අතරින් 1083 දෙනෙකුම වාර්තා වුණේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ. එය මීට පෙර මෙරටින් වාර්තා වූ නාවික කොවිඩ් පොකුරත් අභිබවා යාමක් වනවා. කන්දකඩු කොවිඩ් පොකුරින්ද වාර්තා වූ ආසාදිතයන් ගණන 651ක්. මේවර විට 1204 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලැබුණ අතර සුවය ලැබූ ගණන 3306ක්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 18ක් ආශ්‍රිතව තවදුරටත් නිරෝධායන අධිර නීතිය ක්‍රියාත්මකයි. අදත් පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සහ එක් නිවසකින් එක් අයෙකුට වෙළඳ සැලවෙත යාමට ඉදිරි ප්‍රස්තාව හිමි වුණා. මේ වන විට ඇදිරි නීතිය කඩකල පුද්ගලයන් 100කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 27ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊට අමතරව නැවත හෙට උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා වෙළඳසැල් විවෘත කරන්න පුළුවන් ආහාර සපයන ඒ වගේම ඖෂධ සපයන වෙළඳසැල් ඔබ යා යුත්තේ ළඟම වෙළඳසැලට. පහවසර ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන අද විෂබීජ හරණයට ලක් වුණා. සෞඛ්‍ය අංශ පවසන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 3,31,694ක්. දෙවැනි පුරා විභාග මධ්‍යස්ථාන 2936කදී හෙට විභාගය පැවැත්වෙනවා. ඒ අනුව විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන් විෂබීජ හරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. COVID-19 අවදානම හමුවේ නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර තිබෙනවා. එම ස්ථානවලද විෂබීජ හරණය අද සිදු කෙරුණා. විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයේ පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය සීතාරම පොළ මහත්මිය අද එක් වුණා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද අද කොළඹ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන නිරීක්ෂණය කළා. මීටර් 1.5ක් දුරස්තව තමයි මේ හැම කාමරයකම අනෙක හැම කාමරයක උපරිමයේ ළමයි 20යි. ඊට වඩා නෑ. ළමයාගේ සෞඛ්‍යය ගැන උපරිම පියවර ආරම්භ තමයි මේ විභාගය පැවැත්වෙන්නේ. විභාග කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේ මෙවර විභාගයේදී දරුවන්ට සුවිශේෂී සහනයක් ලබා දී ඇති බවයි. කලින් අපි ප්‍රශ්න 40යි විනාඩි 45යි ලබා දුන්නේ පළවෙනි පත්‍රයේ සඳහා. දැන් එය පැය දක්වා වැඩි කර තිබෙනවා. දෙවෙනි පත්‍රයේ සඳහා එවැනි සහනයක් ලබා දීලා තියෙනවා. ළමන්ගේ මානසික මට්ටමත් වයස මට්ටමත් බලලා බහුවර්ණ ප්‍රශ්න 30ක් තිබෙනවා. වර්ණ වෙනදට තිබුණේ වර්ණ 4යි. ඒ වර්ණ 4 3 දක්වා අඩු කර තිබෙනවා. ඒකම විභාග මධ්‍යස්ථානයේට පෙරවරු 8:30 වෙනකොට පැමිණිය යුතු වෙනවා. විභාගයේ ආරම්භ කිරීමට නියමිත වන්නේ පෙරවරු 9:30ට. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සිසුන්ටද විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අයට විශේෂිත වූ විභාග මධ්‍යස්ථාන පිටුවා තියෙනවා. ඒත් එක්කම මහරගම අපේක්ෂා රෝහලටත් එතන සිසුන් දෙදෙනෙක් ඉන්නවා. අපි අවස්ථාව ලබා දී තියෙනවා. ඒත් එක්කම IDH රෝහලේ සිසුන් 5 දෙනෙකුටත් අපි මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. පවතින කොවිඩ් තත්ත්වයේ හමුවේ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා. හොඳට අත් දෙක සෝදලා මුඛාවරණයක් පැළඳගෙන එන්න දුරස්ථභාවය පවත්වාගෙන යන්න. ඒ විභාගය ලියන අවස්ථාවේදී දරුවන්ට අපහසුයක් තියෙනවා නම් මුඛාවරණය ගලවලා විභාගයට ලිව්වට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් විභාගය ලියලා ඉවරලා නැවතත් ගෙදර යනකොට මුඛාවරණය පැළඳගෙන යන්න ඕන. ඒ වගේම යන්නේ ඉස්සෙල්ලා අත් දෙක සබන් දාලා හොදගෙනත් පාසලෙන් පිටත් වෙන්න කටයුතු කරන්න ඕන. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව විභාගය පැවැත්වීම පිළිබඳව දෙමව්පියන් දක්වන්නේ මෙවැනි අදහසක්. නිරෝධායන නීතියට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයේ තියන්න ආණ්ඩුවට ගත්ත පියවර ඇත්තටම කාලෝචිතයි කියන එක තමයි කියන්න තියෙන්නේ. කාල දැම්මනම් ළමයින්ටත් ඒක ගොඩක් අපහසුතාවයට පත් වෙනවා ළමයි. ඇඳුරු නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දරුවන්ට ප්‍රවාහන සේවා සැපීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. සාමාන්‍ය පරිදි ග්‍රාමීය මාර්ගවලත් බස් රථ ධාවනය කරනවා. හැබැයි මේ බස් රථ කිසිම කෙනෙක් අයුරකින් විභාග ශාලාවන්ට යන දරුවන් සහ දෙමව්පියන් හැර වෙනත් කිසි කෙනෙකුට බස් රථවල ගෙනියන්නේ නැහැ. ඒ වගේම මේ බස් රථ ධාවනය කරන්නේ ඇඳුරු නීතිය
පවතින ප්‍රදේශවල විභාග කාල සීමාව තුළදී පමණයි. එමෙන්ම ඇඳරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන සඳහා පැමිණෙන සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳරි නීති බලපත්‍රය ලෙස හෙට දිනේදී භාවිත කළ හැකියි. විභාග ප්‍රවේශ පත්‍රය අපි ඇඳරි නීති බලපත්‍රයක් හැටියට පිළිගන්නවා. පිටපතක් ළඟ තියාගන්නේ අම්මයි තාත්තයි දෙන්නම එක්ක වුණත් මේ කුඩා දරුවෙක් ගියා කියලා අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. COVID-19 තත්ත්වය හමුවේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 3ක ජනතාවට යම් මූල්‍යමය සහනයක් ලබා දීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතානගේ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. දූලපිටිය මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ කියන පොලිස් බල ප්‍රදේශවල පවුල් 72000ක් විතර ඉන්නවා. යම් සහනයක් ලබා දෙන්න මේ වෙනකොට සාකච්ඡාවක් පවතිනවා. කෝටි 30017,25,000ක් විතර යනවා. මේ අතර පවතින COVID-19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් ලෙස රෝහල්වල නිවාසික ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ නිවාසික රෝගීන් බැලීමට යාමද අවම කරන ලෙසයි. එමෙන්ම අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම තිබෙන රෝහලට යන ලෙසද අදාළ නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවට දැනුම් දෙනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පසුගිය සමයේ ක්‍රියාත්මක කළ ආකාරයට නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය රූපලාවන්‍ය ශිල්පීන්ට දැනුම් දෙනවා. රටේ නීති තුන විතරයි අපි ෆලෝ කළ යුත්තේ. එකක් තමයි මුඛාවරණය, දුරස්ථභාවය, දවසකට 20-30 සැරයක් පවා අත හොදන එක. ඒ රූපලාවන්‍ය ශිල්පීන් දැනගත යුත්තේ ගෙවල් වලට ගිහිල්ලා මොබයිල් සර්විස් කරලා රුපියල් 100ක් 200ක් 1000ක් හම්බ කරාට Tamanගේ සෞඛ්‍යය ඉතාමත්ම භයානක අවදානම් තත්ත්වයක තියෙන්නේ. දැන් මේක මේ කාලේ කොහෙත්ම සම්මත කළ හැකි සේවයක් නෙමෙයි. කිසිම සලවන්න එකක් කරහා මේ COVID-19 නම් පතුරවන්න එපා, අපිට ආයි වහන්න වෙනවා. මේ අතර COVID-19 තත්ත්වය හමුවේ ඔක්තෝබර් 12 වෙනිදා සිට 16 වෙනිදා දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට කාර්යාලය සහ වේරහර කාර්යාලයේ ජනතාව සඳහා විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ සුරාබදු බලපත්‍රලත් විදේශ මත්පැන් තැබෑරුම් කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා බියර් සහ වයින් ස්ථානීය පරිභෝජනය සිදු කරන ස්ථාන එළඹෙන ඔක්තෝබර් 31 වෙනිදා දක්වා වසා දැමිය යුතු බවයි. කෙසේ වෙතත් සුරාබදු බලපත්‍රලත් මත්පැන්හල් හෝටල් තානායම් සහ ආගන්තුක නිවාසයන් ආදිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කර තිබෙන කොවිඩ් මර්ධන මාර්ගෝපදේශවලට අනුව ඉහළ සීමා කිරීම වලට යටත්ව ඔක්තෝබර් 31 වෙනිදා දක්වා පවත්වා ගැනීමට අවස්ථාව තිබෙනවා. එම නියෝගයන් කඩ කරන යම්කිසි අවස්ථාවක් වෙතොත් සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් විසින් ඒ නීති යටතේ ඔවුන්ට එරෙහිව පියවර ගැනීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා අපි බලපත්‍රලාභිකෙන් ඉල්ලා සිටිනවා සෑම විටකම අදාළ නීතියට ගරු කරන්න, ඒ අනුව කටයුතු කරන්න. ඉන්දියාව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7කට ආසන්න වී තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතයින් ගණන නැවතත් ඉහළ යාම හේතුවෙන් සති අන්තයේ රට වසා දැමීමට ජෝර්දානය පියවර ගත්තා. මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 37ක් ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව දශලක්ෂ 73000 ඉක්මවා ගොසින්. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 73196ක්. ඒ සමග ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7කට ආසන්න වී තිබෙනවා. ඉන්දියාව කොවිඩ් රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටියත් දීපවාලි ඇතුළු හින්දු බැතිමතුන්ගේ විශේෂ උත්සව සහ සැණකෙළි කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. කොවිඩ් තවදුරටත් ව්‍යාප්ත වීමට අවස්ථාවක් නොදෙමින් අමතර ආරක්ෂිත පියවර සහිතව සැමරුම් සංවිධානය කරන ලෙසට එරට සෞඛ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ සෑම සතියන්තයකම දැඩි සංචලන සීමා ක්‍රියාත්මක කරමින් රට වසා දැමීමට ජෝර්දානයේ පියවරගෙන ඇති අතර එය ඊයේ සිට ක්‍රියාත්මක වනවා. ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නැත්තේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පැන වූ සීමා ඉවත් කර මාස ගණනකට පසුව වීම විශේෂත්වයක්. ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් ස්පාඤ්ඤයේද මැඩ්‍රිඩ් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් සංචලනය සීමා කිරීමට පියවර ගත්තා. රජයේගත් මෙම තීරණයට නගර බලධාරීන්ගෙන් එල්ලවන්නේ දැඩි විරෝධයක්. කෙසේ වෙතත් ඊයේ දින අවසන් වන විට යුරෝපයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 241ක්. ඊයේත් යුරෝපයේ වැඩිම ආසාදිතයන් ප්‍රංශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 20339ක්. රට විවෘත කිරීමෙන් පසුව එක් දින තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවද මේ වනවා. පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ මාස 15 වෙනිදා ඇමරිකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගැනීමෙන් පැවැත්වීමට නියමිතව තිබූ අපේක්ෂකයන් අතර දෙවන විවාදය අත්හිටුවා තිබෙනවා. කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් ට්‍රම්ප් සමග මුහුණට මුහුණ විවාදයකට සහභාගී වීම ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ප්‍රතික්ෂේප කර ඇති අතර ජනාධිපතිවරයා පවසන්නේ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන විවාදයකට තමන් සූදානම් නොමැති බවයි. මේ අතර නිරන්තර ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ක්‍රමවේද ප්‍රශ්න කරන ජෝ බයිඩන් ලාස් වේගාස් හිරලියක් අතරතුර මුඛ ආවරණයේ පැලඳ සිටි ආකාරය සහ කැස්සක් ඇති වූ අවස්ථාවකදී ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයකට ලක්ව තිබෙනවා. The big story.
විස බීජනාශක නියම සමන් යොදා දෑත් සෝදන්න. රක්ෂණාධිපතිගෙන් මිනිමිතු දායාද ළමා රක්ෂණය. අම්මලට විශ්වාස දෙටෝල ආරක්ෂාව. දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය. අංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකක් නෙවෙයි. SBK Steel. AIA Insurance. Green Electric. දුබයි කලින් මගේ. Bubble detergent powder. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කතානායකවරයාට යොමු කර තිබෙනවා. කතානායක මහින්දයාප අබේවර්ධන මහතා පැවසුවේ අදාළ නිගමනය ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි. කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සැප්තැම්බර් 22 වෙනිදා අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් විවිධ පාර්ශ්ව විසින් ගොනු කරනු ලැබුවා. ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණා. කතානායක මහින්දයාප අබේවර්ධන මහතා සඳහන් කළේ අදාළ තීන්දුව මේ වන විට තමන් වෙත ලැබී ඇති අතර මීළඟ පාර්ලිමේන්තු සභාවාරය වන ඔක්තෝබර් 20 වෙනිදා එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමාට ජන වරමක් තියෙනවා 69 ලක්ෂයක. හැබැයි එතුමාගෙන් ඔබට ගිය වෙනත් ජනාධිපතිවරයෙක් 2020යි 25 එහෙම නැත්නම් 2020යි 30 යම් ආකාරයේ ජනාධිපතිවරයෙක් බිහි වුණොත් විධායක බලතල කොයි ආකාරයෙන් භාවිතා කරයිද කියන එක පිළිබඳව දෙගඩියාවක් ඕනම පුද්ගලයෙකුට ඇති වෙන්නට පුළුවන්. සමහර අය කියනවා ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්නකම් හොඳයි කියලා. ඉතින් මේ රටේ පිස්සන්ට ඡන්දෙ දෙන්නේ නැහැ මිනිස්සු. මහින්ද රාජපක්ෂ වාගේ ගෝඨාභය රාජපක්ෂ වාගේ වැඩ කරන්න පුළුවන් හොඳ මේ රට පිළිබඳ අවබෝධයක් සහ රට ගැන ලොකු හැඟීමක් තියෙන නායකයන්ට තමයි මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ. රටේ ජනතාව වෙන අය තෝරන්නේ. පිස්සන් කොටුව අය තෝරන්නේ. සමග ජන බලවේගය නම් අපි කෙලින්ම 20 වෙනි සංශෝධනයට විරුද්ධයි කියන එක ප්‍රකාශ කළා. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වා. දැන් අපිට පේනවා ආණ්ඩුව ඇතුලේ ඉන්න විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපිය, ඒ වගේම විමල් වීරවංශ මහතාගේ ලිපිය මම දැක්කා තවත් මැති ඇමතුරු ගණනාවක් මේ පිළිබඳ අදහස් දක්වලා තිබුණා. දැන් විමල් වීරවංශ මහතා සහ විජේදාස මහතාගේ ලිපි දෙකෙන් පෙන්වලා දෙන කාරණා දිහා බලපුවම අපි කියන කාරණා සම්බන්ධයෙන් එකඟතාවයක් තිබෙනවා. මොකක්ද? ඒක තමයි 20 වෙනි සංශෝධනයේ ගෙන එන්නේ පුජ්‍යලයන් කීප දෙනෙක්ගේ උවමනාව සම්පූර්ණ කිරීම සඳහායි. 20 වෙනි සංශෝධනයේ යම් යම් වෙනස් විය යුතු කාරණා පිළිබඳව മന്ത്രി කණ්ඩායමත් සමග අතිගරු ජනාධිපතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඊයේ පැය 3:00මාරකට අධික කාලයක් දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා. ඊයේ දිනේ මමත් හිටියේ අපේ මාධ්‍ය මිතුරුත් එක්ක අරලියගහ මන්දිරයේ අර පල්ලිය පැත්තේ ගේට්ටුව කිට්ටුව. එක වාහනයක්වත් නැවතුනේ නැහැ. වෙනද මයික් එකක් දැක්කහම බහැලා මාධ්‍යට බොහොම සුවදශීලීව කතා කරන මයික් ටයිසන්ලා වීදුරු වහගෙන ගියේ. නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා 18 නේද ඔබතුමාලා දැන් ගේන්න හදන්නේ? ඔව් 18 කොටස ආපහු ගේන්න හදන. ඒකටත් අපි එදා විරුද්ධ වුණා. ඒ කියන්නේ ඔබතුමා ඉදිරියේදීත් විරුද්ධ වෙනවා? ඔව් විරුද්ධ. මම දැන් ඊයේත් මගේ අදහස් කිව්වා. මගේ අදහස මොකක්ද කියලා මේ වගේ. මේකේ තියෙන නරකම දේ වැඩට බාධා කරන ස්වාධීන කොමිෂන් සහ ව්‍යවස්ථා මණ්ඩලය. ඒ දෙක නම් අයින් කිරීම අත්‍යවශ්‍යයි. ඒකට මම එකඟයි. ද්විත්ව පුරවැසිභාවයේ නම් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒක කිසිසේත්ම වැඩ කිරීමට බාධාවක් වීමේ ප්‍රශ්නයක් ඇති කාරණයක් නෙමෙයි. පාස්කු ප්‍රහාරයට පෙර දින ප්‍රහාරයක් පිළිබඳ දැනුවත් වුවත් පොලිසිය සතු හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක කළ හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු නොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පිළිගත්තා. ජනාධිපති කොමිසම හමුවේ අද 11 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ සෑම තොරතුරක් පිළිබඳවම රටේ ප්‍රධානියා දැනුවත් කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙම තොරතුර පමණක් දැනුවත් නොකළ බවට තමන් පිළි නොගන්නා බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ලැබෙන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද 11 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එෙහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධ්‍යාංශ අන්තවාදී සහ සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ දිගින් දිගටම එකම දේ දැනුවත් කර තිබියදීත් නිද්‍රෝපගතව සිටියේ මන් දයන්නයි. ඊට පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ තමන් නිද්‍රෝපගතව සිටිය අයයි කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. ඒ පිළිබඳ වැඩිදුර කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මට ජාතික ආරක්ෂක කවුන්සිලේ තහනම් කරලා තිබුණේ. කපිල වෛද්‍යරත්න මහත්තයාගෙන් වෙනත් නිලධාරියෙක් එවන්න දහපුවමත් අවශ්‍ය වුණොත් කියන්නම් කිව්වා. දේශපාලන පරිසරය, රාජ්‍ය ප්‍රතිපත්ති, ආණ්ඩුව තුළම වූ ගැටීම් මේ සිදුවීමට ප්‍රබලව බලපෑවා. මේදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සතුව හදිසි ආරක්ෂක සැලැස්මක් තිබුණේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා කියා සිටියේ සෑම පොලිස් ස්ථානයකම ආරක්ෂක පෙට්ටියේ තියෙනවා හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන සැලැස්මක්. ඒ සැලැස්ම කාලාන්තරයක් පුරා පැවත අධයක්.
පොලිස්පතිට වෙනම මෙහෙයුම් මැදිරියක් තිබුණා. ඒ මැදිරිය තුල රටේ සියලුම පොලිස් ස්ථාන සමග එකවර ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබුණා. නමුත් 2015 පස්සේ පොලිසිය විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය තන්ත්‍රයම වෙනත් ප්‍රමුඛතාවලට යොමු වුණා. ඒ නිසා මෙම හදිසි ආරක්ෂක සැලැස්මවල් ක්‍රියාත්මක වීම කෙරෙහි පුහුණුවක් ලැබලා තිබුණේ නැහැ. 20 වෙනිදා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කතා කරලා හෙට ගහනවා යයි කිව්වට පසුව ඔහු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කැඳවලා රැස්වීමක් තියලා හදිසි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක නොකළේ මන්දයි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පතිවරයා පැවසුවේ ස්වාමීනි මට මේ වෙලාවේ සාකච්ඡා කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. මට තොරතුරු දැනුම් දෙන්නයි ඕනේ වුණේ. ඒ නිසායි මම මායාර්ථයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දැනුවත් කළේ. එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ බලාගෙන යනකොට ඔබ හැමතැනටම උපනිලධාරීන් යොදවන එකනේ කරලා තියෙන්නේ. ඔබේ රාජකාරිය එතනින් ඉවරද යන්නයි. මම ස්වාමීනි පොලිස්පති හැටියට මෙහෙයුම් වලට යන්නේ නැහනේ. මම කොහේ හරි ඉඳලා මෙහෙයුම් මෙහෙවන එකයි කරන්නේ. යයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු දුන්නා. මෙහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරල්වරිය විමසා සිටියේ ඔබ ක්‍රියා කළේ රටේ නීති හා සාමය දෙපාර්තමේන්තුව භාර ප්‍රධානියා ලෙසද නැත්නම් පණිවිඩකරුවෙක් ලෙසද යන්නයි. ඊට පිළිතුරු දුන් පූජ්‍ය ජයසුන්දර මහතා පැවසුවේ ඇතැම් අවස්ථාවලදී පණිවිඩකරුවෙක් වන බවයි. කටුනායක නිදහස් වෙළඳ කලාපය තුල පිහිටි ඇඟලුම් කම්හලක සේවකයින් 11 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පවසනවා. ඊයේ සවස එම ඇඟලුම් කම්හලේ සේවකයින් PCR පරීක්ෂණවලට ලක් කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල අද සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී තිබුණා. තවත් තොරතුරු සමගින් විරාමයෙන් අනතුරුව හමු වෙනවා.